ආයුබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. මම අංජනා ලියනාරච්චි. මම සම්පත් දයාවංශ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පළ කළ ස්ථාවරයට පුළුල් අන්තර්ජාතික සහායක්. ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21ක්. විපක්ෂව 15ක්. නීති සිසුවෙකුට පහර දුන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවයි. කොරෝනා මෘතදේහ භූම දානයට අවසර. අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. කොළඹ සහ ගම්පහ අධි අවදානම් ප්‍රදේශවල වයස 30ට වැඩි සියලු දෙනාට කොවිඩ් එන්නත. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ නාගදීප රජමහා විහාරස්ථානයේදී. ඇමරිකාවේ නව ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා මුල්වරට අනුමැතිය. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ නවම් පුරපසළොස්වක පොහොයාදායි. එනිමිත්තෙන් දිවයින පුරා විහාරස්ථානවල සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබුණා. බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දිනම අගසව් තනතුරට පත් කළේ අදවැනි පොහෝ දිනකයි. වේළුවනාරාමේදී ප්‍රථම සංඝ සම්මේලනයේ පැවැත්වුණේද නවම් පොහෝදා බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. සංඝ සමාජයේ අභිවෘද්ධියට හේතු වූ ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සහ බුදුරජාණන් වහන්සේ සිය ආයු සංස්කාරයේ අත්හැරීමද අදවැනි දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සෑම පොහොය දිනකම සංවිධානය කෙරෙන අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 207 වැන්න අද පැවැත්වුණා. ඒ විජේරාම් පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ධර්මදේශනාව පවත්වනු ලැබුවේ වයම් පළාත් ප්‍රධාන සංඝනායක මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද හිමියන් විසින්. ආරාම හැදීම, උයන් හැදීම, කැලෑ වැවීම, ඒ වගේම පානීය ජල පහසුකම් ඇතිවීම, ජනතාවට නිවාස ව්‍යාපෘති ආරම්භ කරලා ක්‍රියා කිරීම. සීලවන්තයි, ගුණවන්තයි, ඒ වගේම ධාර්මිකයි කියලා කියන්නේ මෙන්න මේවා ක්‍රියාත්මක කරනවා නම් මහින්ද නිවහන ව්‍යාපෘතිය තුලින් බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇති කරලා තියෙනවා. ඒක බොහෝම වැදගත් දෙයක්. අපේ ආම්දුරු බොහොම අගය කරනවා. අපිට කරගන්න බැරි දෙයක් ඔබතුමා රටේ අගමැතිවරයා හැටියට ඊට අවශ්‍ය ශක්තිය දීලා තියෙනවා. මේ රට නැවතත් ඔබතුමා නව මාවතකට ගන්න අතිගරු ජනාධිපතිතුමාටම සහාය වෙලා ක්‍රියා කරන මේ වෙලාවේ මේ උතුම් ධර්ම දේශනාව තුලිනුත් අපි පැහැදිලි කරන්න උත්සාහ කළේ ඒ අර්ථයට ගමන් කිරීමේදී බාධක ඇති වෙනවා. සෞඛ්‍ය උපදෙස් වලට අනුගතව සදහැවතුන් සහභාගී කර ගැනීමකින් තොරව අග්‍රාමාත්‍යවරයා ශ්‍රීරන්ති රාජපක්ෂ මහත්මිය සහ පවුලේ සමාජිකයන් කිහිප දෙනෙකු පමණක් ධර්මදේශනාව ශ්‍රවණයට එක් වුණා. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සංවිධානය කළ සද්ධර්ම වර්ෂා නවම් පොහෝ දින ආගමික වැඩසටහන් අද දවස පුරා සජීව ලෙස විකාශය කෙරුණේ හසලක කොළොන්ගොඩ ශ්‍රී ගංගාරාම විහාරස්ථානයේ සිටයි. අටසිල් බුද්ධ පූජා, ධර්මදේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් ඊට ඇතුළත්. ජනමාධ්‍ය අමාත්‍ය කේරි රමුක්කල්ල මහතාද සද්ධර්ම වර්ෂා වැඩසටහන් මාලාවට එක් වුණා. ප්‍රදේශයේ පාසල් දරුවන්ට අධ්‍යාපන උපකරණ බෙදා දීම, ගර්භණී කාන්තාවන්ට සහන මළු ප්‍රදානය, කොළොන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයට සහ හීංගඟ ඩඩ්ලි සේනානායක ප්‍රාථමික විදුහලේ පුස්තකාල සඳහා පාසල් පොත් ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් පැවැත්වුණේ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන්. මහනුවර සිප් සයුර ප්‍රකාශන ආයතනයේ මීට දායකත්වය ලබා දුන්නා. ඒ කොළොන්ගොඩ ශ්‍රී ගංගාරාම සහ හීංගඟ ගංගාතිලක යන ඔබේ විහාරාධිපති පූජ්‍ය කොළොන්ගොඩ ධම්මරක්කිත හිමියන්ගේ අනුශාසනා පරිදි යොවුන් ශීල සමාධි වැඩසටහන කළුතර බෝධි අභියසදී අද උදෑසන ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් 500කට අධික පිරිසක් මීට සහභාගී වී සිටියා. පින්කම සංවිධානය කර ඇත්තේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්වයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් නාගදීප රජමහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරුණා. උතුර හා නැගෙනහිර යන පළාත්වල විහාරස්ථාන 65ක් සහ දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින් රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතයි. ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට දැනුම් දුන්නා. සාම්ප්‍රදායික වෙසක් උත්සවයකින් වෙනස් වී අනිකුත් ආගම් සමග එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීම මෙවර විශේෂත්වයයි. ඒ අනුව එම අමාත්‍යාංශය යටතේ ඇති හින්දු, ක්‍රිස්තියානි හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු මේ හා එක්වනවා. උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක නාගදීප විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධර්මකීර්ති ශ්‍රී නවදගල පදුමකිත්ති
නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මොංහේනේ මෙත්තාරාම සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේකකාධිකාරී පූජ්‍ය ගෝනදුවේ ගුණානන්ද මල්වතු පාර්ශවයේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අග්‍රහැරේ කස්සප යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේද රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුරුරත්න යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. බුද්ධ ශාසන අරමුදලේ 85 වෙනි පාලක මණ්ඩල රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිගහ මන්දිරයේදී ඊයේ සවස පැවැත්වුණා. බුද්ධ ශාසන අරමුදලේ ලේකම් රුචිර විතාන මහතා පසුගිය රැස්වීම වාර්තාව ඉදිරිපත් කළා. ඒ සඳහා පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. බුද්ධ ශාසන අරමුදලේ සමාජික ආචාර්ය පූජ්‍ය දිව්‍යාගා යසස්ස හිමියන් ඉදිරියේදී දිස්ත්‍රික්ක මට්ටමින් සාමණේර ආයතන පිහිටවීම පිළිබඳවද පැහැදිලි කිරීමක් කළා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා මහ බැංකුවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් නිකුත් කෙරුණු රුපියල් 20ක් වන සමරුකාසිය අග්‍රාමාත්‍යවරයා වෙත අද පිළිගන්වනු ලැබුවා. ඒ මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් අරලියගහ මන්දිරයේදී මෙම කාසිය ලබන 3 වන දින සිට සංසරණය සඳහා නිකුත් කිරීමට නියමිතයි. රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමිදානයට අවසර දෙමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා. ඒ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ දෙවන සහ තුන්වන වගන්ති යටතේ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විසින්. නව ගැසට් නිවේදනයට අනුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයෙකුගේ මෘතදේහය ආදාහනයට හෝ භූමදානය කිරීමට හෝ අවසර හිමිවනවා. භූමදානය කරන්නේ නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධිවිධානවලට අනුකූලව නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයක එම බලධාරියාගේ අධීක්ෂණය යටතේ භූමදානය සිදු කළ යුතුයි. කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා තාක්ෂණික කමිටුව ලබා දුන් අවසරයට අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා 3,93,469 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල අධි අවදානම් ප්‍රදේශයන්හි වයස අවුරුදු 30 සහ ඊට වැඩි සියලු දෙනාට එන්නත අද සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. COVID-19 එන්නත ලබා දීම අද සිදු කෙරුණේ 29 වෙනි දිනටයි. අද එන්නත ලබා දුන් පිරිසට 13,164 දෙනෙකු ඇතුළත්. කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල COVID-19 රෝගයේ ව්‍යාප්ත වීමේ අධි අවදානම් සහිත ග්‍රාම නිලධාරී වසම්වල අවුරුදු 30 හා ඊට වැඩි සියලු ජනතාවට COVID එන්නත අද සිට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට හා කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට දැනුම් දී ඇත්තේ එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු අධි අවදානම් සහිත ග්‍රාම නිලධාරී වසම් හඳුනා ගන්නා ලෙසයි. එන්නත ලබා දීමට වසංගත රෝගාංශයේ සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරන ලෙසද එම නිලධාරීන් වෙත උපදෙස් දී තිබෙනවා. තෝරා ගන්නා ග්‍රාම නිලධාරී වසම් වල අදාළ වයස් කාණ්ඩයට අයත් ස්ථීර මෙන්ම తాවකාලිකව පදිංචි වී සිටින ජනතාවටද එන්නත ලබා දෙන ලෙසයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ. තෝරාගනු ලබන අධි අවදානම් ග්‍රාම නිලධාරී වසම්වල එන්නත් කරන මධ්‍යස්ථානවලදී එම ග්‍රාම නිලධාරී වසමට අයත් ජනතාවට පමණක් එන්නත ලබා දීමට එම මධ්‍යස්ථාන බහර නිලධාරීන් වග බලා ගත යුතු බවටද දන්වා තිබෙනවා. ලෝකයේ රටවල් අතරින් මේ වන විට රටවල් 50කට වශයෙන් සුළු ප්‍රමාණයක් වැඩි අගයකට පමණයි එන්නත පවා ලැබී තිබෙන්නේ. රටවල් 130කට අධික සංඛ්‍යාවකට කිසිදු එන්නතක් මේ වෙනතෙක් ලැබිලත් නැහැ. එයාටින් අපේ රටක් වශයෙන් අපි සන්තෝෂ වෙන්න ඕනේ. අතිගරු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජය කෙසේ හෝ මෙම එන්නත් ප්‍රථම වශයෙන් ගෙනන කණ්ඩායම තුළට රටක් වශයෙන් අපි එන්නත් ලබා ගැනීමට අවස්ථාව අපගේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට ලබා දීම සමැදිව නාරාහෙම්පිට ප්‍රදේශීය ජනතාවට එන්නත ලබා දීම අද තෙවැනි දිනටත් සිදු කෙරුණේ නාරාහෙම්පිට බටහිර බෙහෙත් ශාලාවේදී. එහිදී අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් කරණය සිදු කළ බව සෞඛ්‍යාංශ සඳහන් කළා. පිළියන්දර බෝකුන්දර ප්‍රදේශීය ජනතාවට එන්නත ලබා දීම සිදු කෙරෙන්නේ පිළියන්දර ප්‍රාදේශීය රෝහලේදී. අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා අද එන්නත් ලබා දුන් අතර වැඩසටහන ලබන 28 වෙනිදා තෙක් ක්‍රියාත්මකයි. සන්තෝෂයි ඇත්තටම මේක හොඳ වැඩක්. හොඳ වැඩක් කියන එක තමයි කියන්නේ. රජයෙන් කරපු විශාල සේවයක්. අපි රජයට ස්තුති කරනවා.
COVID-19 රෝගීන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 77625 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ප්‍රතිශතය 94.46ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 4096 දෙනෙකු ඇතුළත්. පූර්ණ සුවය ලබා මේ මාස ආරම්භයේ සිට අද දක්වා 20464 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද පිටව ගිය පිරිසට 664 දෙනෙකු ඇතුළත්. COVID-19 රෝගී වැළඳුණු තවත් 247 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරාශ්‍රිතව වාර්තා වූ රෝගීන්. PCR පරීක්ෂණ 12198ක් ඊයේ සිදු කෙරුණා. මෙරට මෙතෙක් සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 20,81,116ක්. COVID-19 පුද්ගල මරණ දෙකක් ඊයේ වාර්තා වුණා. ඔවුන් පදිංචිව සිටියේ කඩවත සහ වත්තල යන ප්‍රදේශවල. අවුරුදු 62 සහ 83 යන වයස්වල පසු දෙදෙනෙකු මරණයට පත්ව තිබෙනවා. අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නොසලකා හැර සිටි 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පිරිස 3242ක්. අදින් නැරඹෙන්නේ දීර්ඝ සතියන්තයක් සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනයන් හැම අවස්ථාවකදීම සාමූහිකව ගැවසෙන කණ්ඩායම් හැටියට ගැවසෙන ක්‍රියාවලීන් වලින් වැළකීමට කටයුතු කරන්න. ඒ වගේම සමහර විට විනෝද ගමන් සංචාර විවිධ කටයුතු ඔබට යෙදෙන්නට පුළුවන්. ඒ සෑම අවස්ථාවකදීම ඒ සියලු කටයුතු ඔබේ පවුලේ අයට ඔබේ පරිශ්‍රය අයට පමණක් සීමා කිරීමට කටයුතු කරන්න. කොරෝනා ගෝලීය මරණ සංඛ්‍යාව අද වන විට 25 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. කොරෝනා ගෝලීය ආසාද්‍යයන්ගේ සංඛ්‍යාව 11 කෝටි 36 ලක්ෂය ඉක්මවා ඇති අතර රෝගය වැළඳුණු 8 කෝටි 92 ලක්ෂයකට අධික පිරිසක් සුවය ලබා සිටිනවා. බ්‍රසීලයේ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ 2,51,000 ඉක්මවා ගියා. එමගේ වාර්තා වූයේ එරටින් කොරෝනා පළමු රෝගියා වාර්තා වී වසරක් සම්පූර්ණ වූ දිනේම බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. බ්‍රසීලයේ කොරෝනා පළමු රෝගියා වාර්තා වූයේ ඉකුත් වසරේ දෙසැම්බර් 25 වෙනි දිනයි. අනතුරුව වෛරසයේ සීග්‍රයෙන් පැතිර ගිය අතර වසරක් සම්පූර්ණ වන විට ආසාද්‍යයන් සංඛ්‍යාව 1 කෝටි 4 ලක්ෂයකට ආසන්න වී තිබෙනවා. ඉන් 93 ලක්ෂයකට වැඩි පිරිසක් සුවය ලබා සිටිනවා. පසුගිය සති කිහිපය පුරා බ්‍රසීලයේ කොරෝනා දෛනික මරණ සංඛ්‍යාව 10 ඉක්මවා ගියා. මේ වන විට එරට වෛරසය පාලනය කිරීම ඉතා අපහසු වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ. වෛරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමේසන් වනාන්තර කලාපයටයි. එම ප්‍රදේශවල රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් තරම් නොලැබීමෙන් මරණ සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාවේ කොරෝනා සමස්ත ආසාද්‍යයන්ගේ සංඛ්‍යාව මේ වන විට 2 කෝටි 90 ලක්ෂය ඉක්මවා ගිහින්. එරට මෙතෙක් සිදු ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 5,20,000කට අධිකයි. බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරජින විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. එහිදී ඇය සඳහන් කළේ කොරෝනා එන්නත ලබා ගැනීම කිසිසේත්ම හානිදායක නොවන බවයි. 94 හැවිරිදි බ්‍රිතාන්‍ය රැජින සහ ඇයගේ සැමියා වන පිලිප් කුමරු ඉකුත් ජනවාරි මාසයේ එන්නත ලබාගත් අතර අනෙකුත් සියලු දෙනාගෙන්ද ඉල්ලා සිටින්නේ ඒ ලබා ගැනීමට උනන්දු වන ලෙසයි. COVID-19 පුද්ගල මරණ 5ක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරනවා. ඔවුන් පදිංචිව සිටියේ නවදගල නාරහේන් පිට මහනුවර කොළඹ 9 සහ වේයන්ගොඩ යන ප්‍රදේශවලයි. අවුරුදු 69, 70, 71 සහ 72 යන වයස්වල පසු වූ 5 දෙනෙක් මෙලෙස මිය ගොස් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පළ කළ ස්ථාවරයට පුළුල් අන්තර්ජාතික සහායක් ලැබී තිබෙනවා. ඊයේ පැවති විවාදයේදී ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් දැක්වූ රටවල් සංඛ්‍යාව 21ක්. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තාව ඉකුත් බදාදා රාත්‍රියේ මානව හිමිකම් කවුන්සිලේ 46 වෙනි සැසිවාරයේදී සභාගත කෙරුණා. බහුතරයක් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික දේශපාලන කරුණු මත පදනම් වූ චෝදනා රැසකින් එම වාර්තාව සමන්විත වුණා. එම වාර්තාවෙන් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරික අනපනත් සහ සේවා පත්කිරීම පවා මානව හිමිකම් කවුන්සිලේ එකඟතාවය මත සිදු කළ යුතු බවයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් පිළිතුරු දැක්වූ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අන්තර්ජාතික ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට පටහැනි ලෙස ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අතපොමින් සිදු කෙරෙන මේ අන්තර්ජාතික මැදිහත් වීමට විරුද්ධත්වය පළ කරන ලෙසයි. එක රටකට එරෙහිව අද ක්‍රියාත්මක වන මේ පිළිවෙත තවත් ඕනෑම රටකට එරෙහිව අනාගතයේ ක්‍රියාත්මක විය හැකි බවයි රජය පෙන්වා දුන්නේ. යෝජනාව සම්බන්ධ විවාදය ඊයේ පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාවට දැඩි ලෙස එරෙහි වෙමින් අදහස් පළ කළ මහ කොමසාරිස්වරියගේ වාර්තාව අනුමත කළේ රටවල් 15ක් පමණයි. රටවල් 21ක් ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය අනුමත කර තිබෙනවා. පිලිපීනය නිරන්තරයෙන් ඉල්ලා සිටිනවා මානව හිමිකම් කවුන්සිලයේ වාර්තා කරන ක්‍රියාවලිය වාස්තවික හා සාධාරණ විය යුතු බව. COVID-19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග මෙහිදී සැලකිල්ලට ගෙන නැහැ. එමෙන්ම වාර්තාව ශ්‍රී ලංකාවේ ආරක්ෂක පිළිවෙත් සම්බන්ධයෙන් අසන්වේදී මෙන්ම වැරදි අර්ථකථන සපයා තිබෙනවා. We note Sri Lanka's openness to dialogue on human rights and ශ්‍රී ලංකාව තම රටේ ප්‍රශ්න සංවාදයෙන් විසඳා ගැනීමටත් ඊට අන්තර්ජාතික තාක්ෂණික සහාය ලබා ගැනීමටත් කටයුතු කිරීම ප්‍රශංසනීයයි.
බාහිර මැදිහත්වීමකින් තොරව ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණය ක්‍රියාත්මක විය යුතුයි. දකුණු කොරියාව විශ්වාස කරන්නේ මානව හිමිකම් කවුන්සිලය රටක් ගැන වාර්තා සැකසීමේදී තහවුරු නොකළ මාධ්‍ය වාර්තා හා අරමුණු සහිත දේශපාලනික කණ්ඩායම්වල කරුණු මත පදනම් නොවිය යුතු බවයි. අදාළ රජය සමග සාධනීය ලෙස ක්‍රියා කිරීමයි මානව හිමිකම් කවුන්සිලය කළ යුත්තේ. ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ග අගය කළ යුතුයි. මානව හිමිකම් ක්‍රියාවලිය කිසිසේත් දේශපාලනීකරණය නොවිය යුතු අතර එය රටවලට මැදිහත් වීම නොකළ යුතුයි. ලොව පළමු දියමත පාවෙන සංචාරක හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් වී තිබෙනවා. ජර්මනිය, ප්‍රංශය හා ඉතාලි සංචාරකයන් පිරිසක් අද එහි චාරිකාවක නිරත වුණා. වසර ගණනාවක සිට මැටිකප අත්තර දමා තිබූ අක්කර 200ක පමණ ප්‍රදේශයක දියමත පාවෙන හෝටලයේ ඉදිකර තිබෙනවා. වැය කර ඇති මුදල රුපියල් මිලියන 500ක් පමණ. සියලු ඉදිකිරීම් සිදු කර ඇත්තේ පරිසර හිතකාමී හරිත සංකල්පයට අනුවයි. මේ පිහිටා ඇත්තේ බෝලගල ප්‍රදේශයේ. පිහිනුම් තටාකයක් කාමර අවන්හල් ඇතුළු සියලු ඉදිකිරීම් දියමත පාවෙන අයුරින් සකස් කර තිබෙනවා. හෝටලයේ කාමර 50කින් සමන්විතයි. කාමර වෙත ගමන් ගන්නා මාර්ගය සකස් කර ඇති කොරිඩෝව දෙපස එළවලු හා පළතුරු වගා කෙරෙනවා. ෆ්ලෝටින් ග්‍රීන් හවුස් එක, ෆ්ලෝටින් කබානා, ෆ්ලෝටින් ස්විමින් pool, අන්ඩර්වෝටර් ස්පා, ෆ්ලෝටින් රෙස්ටොරන්ට්. ඔය කියන concept පහම එකතු වෙච්ච එකම රිසෝට් එක ලෝකේ තියෙන මේ බෝලගල ෆ්ලෝටින් රිසෝට් එක. කොරෝනා වසංගතයත් එක්ක ආයේ නැගිටින්න යන සංචාරක කර්මාන්තයට ලෝකේ අංක 1 තැනට ශ්‍රී ලංකාව පත් කරගන්න අපි මේ දරන උත්සාහය ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා අද. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක මහතා අද අභාව ප්‍රාප්ත වුණා. ඔහු කලක් රෝගාතුරව පසු වුණා. මාගේ කිරිල්ලි සොයා යන්නේ මා ඇය හා දකින්නයි දරුවන් මගේ. ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු හොබවමින් ජ්‍යෙෂ්ඨත්වයට පත් වූ අනුර සේනානායක මහතා විශ්‍රාම වයස් සීමාවට එනමෙන විට සේවය කළේ කොළඹ දිසාබහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසයි. එවක වසීම් තාජුඩින් නැමැති රග ක්‍රීඩකයාගේ මරණය සම්බන්ධයෙන් වන සාක්ෂි වසන් කළ බවට එල්ල වූ චෝදනාව මත පැවති ආණ්ඩුව සමයේ ඔහු අත්අඩංගුවට ගැන්වූ අතර මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. අනුර සේනානායක මහතා ගායන ශිල්පියෙකු ලෙස 80 දශකයේ එළිදැක්වූ ගීත කිහිපයක් තවමත් ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර ජනප්‍රියව පවතිනවා. කුරුළු පොඩිත්තෝ මාගේ කිරිල්ලි යන ගීත ඉන් ප්‍රධානයි. සඳ කිඳුරු කිඳුරියන් ගැවසෙන බෙරළ දිහාවෙන් හඳ පාන්න තියෙන රැක නොයන්නේ ඔබ කිඳුරු කොදෙව්වට කැන්දන් යාවි කුමාරී ඔබත් කිඳුරු ලඳක් කියලා. යළි දේශීය පුවත්. පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නීති සිසුවෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කර තිබෙනවා. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. පොලිස් මූලස්ථානීය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව පසුගිය 23 වන දින කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් විසින් නයිජීරියානු ජාතිකයන් සිව් දෙනෙකු, බෙලරුස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක අත්අඩංගුවටගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන තිබෙනවා. ඒ කැලණිය කොට්ටාස බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝගය පරිදි සිදු කළ මෙහෙයුමකට අනුවයි. සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ රුපියල් 17,45,500ක මුදලක් වංචා කිරීම, හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25යි, මිලිග්‍රෑම් 120ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම හා ඊට අනුබල දීම, ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණයට යොදා ගන්නා කඩදාසි සියයේ බණ්ඩල 25ක් ළඟ තබා ගැනීම, වාණිජමය ලිංගික කටයුතු වල යෙදීම යන චෝදනා මතයි. එම සැකකරුවන්ගෙන් මල්වත්ත විධානලාගේ ප්‍රතිභා දිල්රුක්ෂ යන අය බැලීම සඳහා පුද්ගලයෙකු පැමිණි බව උපසේවක විසින් සඳහන් කර තිබෙනවා. එම අවස්ථාවේ ඇති වූ සිද්ධියේදී මිගාර ගුණරත්න නැමැති එම පුද්ගලයා තුවාල ලබා ඇති බවයි පොලිස් මූලස්ථානයේ පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ විශේෂ නියෝගයකට අනුව පොලිස් විශේෂ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.එස්. වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණයෙන් එක් කණ්ඩායමක් සහ කැලණිය කොට්ටාසේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියවරයෙකුගේ අධීක්ෂණය යටතේ තවත් කණ්ඩායමක්ද පරීක්ෂණයක් පවත්වනු ලබනවා.
දැනට සිදු කර ඇති විමර්ශනයට අදාළව පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරු තිදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටයි පියවරගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විරිසේකර මහතා ප්‍රකාශ කළා. පොලිස්පතිතුමාට නියෝග කළා වහාම ඒ අදාළ පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කරලා වහාම මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න කියලා. මොකද පොලිස් ස්ථානයක් තුළ ඒ වගේ පහර දීමක් කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒක නිසා මේ සම්බන්ධයෙන් අපි පරීක්ෂණයක් පවත්වන ගමන්ම වහාම ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ වැඩ තහනම් කරලා ඊට පස්සේ අපි පරීක්ෂා කරලා බලනවා ප්‍රතිවචින් මෙතෙන්දී කුමක්ද සිදු වුණේ කියලා. ගම සමග පිළිසඳර 12 වෙනි වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය කිව්ලේ කඩවල විද්‍යාලයේදී හෙට පැවැත්වෙනවා. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ දුෂ්කර ගම්මානවල ජනතාව මුණ ගැසී ඔවුන්ගේ ගැටලු වලට ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම වැඩසටහනේ ආරම්භණයි. ගෝමරන් කඩවල පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 45ක් දුරින්. එහි සිට තවත් කිලෝමීටර් 8ක් පමණ ඈතින් පිහිටි කිව්ලේ කඩවල ජනතාව වර්තමානයේ මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුවක් වන්නේ වනාලි තර්ජනයයි. ගම්වාසීන්ට 2009 වසරට පෙර LTT ත්‍රස්තවාදීන්ගේ දැඩි පීඩනයටද ලක්වීමට සිදු වුණා. අද වන විට යටිතල පහසුකම්, භෞතික සම්පත් හා ගුරු හිඟේ හේතුවෙන් අධ්‍යාපන ගැටලු රැසක්ද මතුව තිබෙනවා. අවම සෞඛ්‍ය පහසුකම් ප්‍රදේශවාසීන් මුහුණ පා සිටින තවත් ප්‍රමුඛ ගැටලුවක්. පානීය ජල ප්‍රශ්නය සහ ස්ථිර ලෙස ඉඩම් හිමිකම් නොමැතිවීමද පවතින ගැටලු අතර වනවා. කිව්ලේ කඩවල ජනතාවට ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා ගම්මානයට හෙට උදේ පැමිණ ජනාධිපතිතුමා වෙත සිය ගැටලු ඍජුවම ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වනවා. ජනාධිපතිවරයෙකු මෙම ගම්මානයට පැමිණෙන පළමු අවස්ථාවද මෙයයි. යුද්ධෙන් බැටකාපු මේ ගම්මානවලට මේ කොරෝනා වසංගතයේ තියෙද්දිම ජනාධිපතිතුමා අපේ මේ දුෂ්කර ගම්මානයට පැමිණීම අපට භාග්‍යයක් කියලා අපි හිතනවා. ගොඩාක් අවශ්‍යතාවයන් අපිට ජනාධිපතිතුමාටම කියන්න පුළුවන් වෙනවා. තමන් මුළු ජීවිත කාලයම මුහුණ දුන් ගැටලු හෙට දවසේදී ජනාධිපතිවරයට එකින් එක ඉදිරිපත් කරන්නට මේ ජනතාවට අවස්ථාව උදා වෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරුණු අනුව නෛතික පියවර ගැනීම සිදු කරනු ලබන්නේ නීතිපතිවරයා විසින් බව ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා මහතා පවසනවා. ඒ වෙනුවෙන් පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ කාර්යභාරය වන්නේ එවැනි ප්‍රහාරයක් නැවත සිදුවීම වළක්වා ගැනීමට අවශ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීම බවද ඔහු පෙන්වා දෙනවා. මේ වන විටත් නීතිපතිතුමා කොමිෂන් සභා වාර්තාව අනුව කටයුතු කරනවා වගේම ස්වාධීනම එතුමා විසිනුත් යම් තීරණ අරන් තිබෙන බවට පැහැදිලිව පෙනී යනවා. තවත් කමිටුවක් අමාත්‍ය මණ්ඩලයේ කමිටුවක් පත් කිරීම ගැන මත ප්‍රකාශ වුණා. එහි කිසිදු බියවීමට කාරණාවක් ඇති වෙන්නේ නැහැ. අමාත්‍ය මණ්ඩලයේ කමිටුවට හැකියාවක් නැහැ නඩු පැවරෙන්නේ කාටද කියන එක තෝරන්නේ. පරිපාලනමය වශයෙන් ඒ කොමිෂන් සභා වාර්තාවේ දීලා තියෙන කරුණු තිබෙනවා. වන්දි මුදල් ගෙවීම සම්බන්ධව යම් පොලිස් නිලධාරීන්ට විරුද්ධව විනයානුකූල කටයුතු කරන ආකාරය පිළිබඳව මේ ඉදිරියට මෙවැනි තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවරවල් මොනවාද කියන එක සම්බන්ධව සහ ඒ ආයතන මගින් නිසියාකාරව ක්‍රියාපටිපාටියකට අනුව ක්‍රියා කළයද නැද්ද කියන එක පිළිබඳව සහ ඒවට වැඩිදුරටත් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා තමයි අමාත්‍ය මණ්ඩල කමිටුව තියෙන්නේ. ඒ කමිටුව ජනාධිපතිතුමාට සහාය වීම පිණිස කරන ලද දෙයක් මිසක්ක කොමිෂන් සභාවේ වාර්තාවේ තියෙන අපරාධ මේ කරුණු සටහන් කර ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නැහැ. 2021 යලි නැගිටුමු විශේෂාංකයෙන් ජීවිතය ජයගන්න වෙනදාටත් වඩා ආරක්ෂාවකින් නැවතුණු තැනින් පටන් ගමු ආයෙත්. අබලියකට එහෙමත් නැත්නම් පරණයකට එකතු කිරීම අද වන විට ඈත ගම්තනව පුරා පැතිරුණු ව්‍යාපාරයක් බවට පත් වෙලා. මෙලෙස එක්රැස් කෙරෙන පරණයකට අපනයනය අද වන විට රටට විශාල විදේශ විනිමය සපයන ව්‍යාපාරයක්. දේශීයවද ලෝහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා ක්‍රියාත්මක වන පසුබිමක මෙය තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කළ හැකිව තිබෙනවා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් පැනවුණු සංචරණ සීමා හා ඇඳිරි නීතිය නිසා මේ ව්‍යාපාරයටත් එල්ල වුණේ දැඩි බලපෑමක්. කඩාවැටුණු මේ ව්‍යාපාරය රටේ ආර්ථිකයට නැවත ශක්තියක් වෙමින් නිසි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස්වලට අනුකූලව
යළි ආරම්භ කර තිබෙනවා. ශ්‍රමකන එක්කෙනෙකුට ඒගොල්ලන්ට අපි අත හොදාගෙන එන්න කියලා පොතක් දාලා දෙනවා අපි වෙනම සං කරන්න. ඒකල තමයි ගන්න ඇතුළේ නැත්නම් අපි ඇතුළට ගන්න නෑ. ගෙවල් වල ගිහලා ගෝලිය බඩු එක්කතු කරනවා. බඩු එකතු කරන්න ගෙදරකට ගියාම මම කියලා දෙන්න අනිවාර්යයෙන්ම මාස්ක්යක් පාවිච්චි කරන්න ඕනේ. කොරෝනාවට මේ රස්සාව කරන්න තු අපිට නවත්තන් ඉන්න බෑ. අර්ථ ක්‍රම පාවිච්චි කරලා මේ රස්සාව දිගටම අපි කරා යනවා. අප අතර විවිධ කර්මාන්ත තිබෙනවා. මේ ඇතැම් කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගන්න අපේ නිවෙස් වලට විවිධ පුද්ගලයන් එනවා. මේන් එක කණ්ඩායමක් තමයි ඉවතලන ප්ලාස්ටික් එහෙම නැත්නම් යකඩ ද්‍රව්‍ය එකතු කරන්නට එන කණ්ඩායම්. මොවුන් සමග කටයුතු කිරීමේදී නිවැසියන් සැලකිලිමත් විය යුතුයි. මීටරයක පරතරය පවත්වා ගැනීම, දෑත් සබන් යොදා සෝදා ගැනීම, නියමිත ප්‍රමිතියකින් යුක්ත මුව ආවරණයක් නිසි ලෙස පැළඳ සිටීම කියන කාරණා සඳහා. ඒ වගේම නිවසට භාණ්ඩ එකතු කරන්න එන පුද්ගලයින්ද යම් කිසි අසනීප තත්ත්වයක්, සෙම් ප්‍රතිශාව වැනි බෝ වෙන්න පුළුවන් අසනීප තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඒ අවස්ථාවල රැකියාවේ නොයදිය යුතුයි. ජීවිත ගන්න වෙනදාටත් වඩා ආරක්ෂාවකින් නැවතුණු තැනින් පටන් ගමු ආයෙත්. මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම අද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පැවති රජයේ ප්‍රබල ඇමතිවරයෙකුට අයත් කොන්ත්‍රාත් සමාගම් මගින් ඔවුන්ට අයත් කොටසේ ඉදිකිරීම සිතාමතාම පමා කිරීම හේතුවෙන් බලාපොරොත්තු වූ ආකාරයට එහි ඉදිකිරීම අවසන් කිරීමට නොහැකි වන බව පෙනී ගිය බවයි. හිටපු රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ කොන්ත්‍රාත් අරගෙන ඒ මුළු සෙක්ෂන් එකේම සංවර්ධනය සමහා වෙලා තිබුණේ. ඒ නිසා අපි බැලුවා කියලා මුදලුත් ඉල්ලලා මුදලුත් දීලා අදත් එන්නේ අපිට දැනෙන්නේ ඒ කොටසේ වැඩ කටයුතු සැලසුම් කරපු විදිහට අපිට ඕන විදිහට මේක අවසන් කරන්න බැරි වෙයි කියලා මේ දින දේශපාලනේ මේක හිතාමතා මේක පරක්කු කරන්නේ. ඊළඟට වැඩ කරපු කීප දෙනෙක්ම මට කතා කරුවා දැන් එන ගම. මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න කියලා. හැබැයි අනිත් කොටස් ටිකේ වැඩ කටයුතු ටික සාර්ථක කරගෙන යනවා. ඉතින් අපි මේ ගැන දැඩිව කටයුතු කරනවා. අපි දේශපාලන පරිගැනීම් කෙරුවේ නෑ. අපි අවුරුදු එකමාරක් විතර දැන් දීලා තියෙන ඇති වෙන්නේ. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර දැන් වීදි සංචාරය කරනවා. එය මෙවර මහජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වීම විශේෂත්වයක්. ඒ අනුව රටේ රාජ්‍ය නායකයාගේ ප්‍රධානත්වයෙන් වාර්ෂිකව පැවැත්වෙන මේ පින්කම සිරිත් පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පෙරහැර සංවිධානය කර ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගතවයි. සදාතුක කරඬුව මංගල හස්තිරාජයා මත තැන්පත් කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජීමියන්ගේ අනුශාසනා පරිදි පෙරහැර සංවිධානය කෙරුණා. ඓතිහාසික කන්දවුඩ ඒ රූපවාහිනී අයිනාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කරනවා. මේ රටේ විවිධ පෙරහැර අතර අගනගරයේ පැවැත්වෙන ප්‍රධාන පෙරහැරක් විදිහට නවම් මහේ කොළඹ නගරයේ ආස්කුස සිසාරා රැව් පිළිරැව් දෙන මේ බෞද්ධ ආලම්බන ප්‍රීතිය ඔද තෙදවත් කරවන මේ හඬ ගංගාරාම නවම් පෙරහැර. යම් කිසි දායකත්වයක් සැපයීමටද මේ ඔබ දකින්නේ එහි සජීව දර්ශනය. මේ පෙරහැර සම්බන්ධ වෙන්නේ නැහැ. නමුත් ඔවුන් මේ නැටුම ආරක්ෂා කරගෙන මේ පවත්වාගෙන යන්නට ඔවුන්ට ධෛර්යය දීමට යම් කිසි ක්‍රමවේදයක් මේ වෙනකොටත් සකස් කරලා අවසానයි. ඒ වගේම සතර දීර්ඝාගයේ තියෙන පිරිවෙන් සඳහා මේ විහාරස්ථානයේ ලැබෙනා වූ සියලු උපකාර ලැබෙනා වූ පින් කකා අපේ සමගම අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශනය බවට පත් වෙනවා. අයිබෝවන්